හැමෝටම ආයුබෝවන් සුබෝදෑසනක් අද පන්තියේ ළමයි අඩුයිනේ අඩුයි. හේතුව මේ දවස්වල වැසිබර කාලගුණ තත්ත්වය පවතින්නේ. සමහර පැතිවලට කරන්ට් එක නැහැ. ඒ නිසා සමහර අයට සම්බන්ධ වෙන්න බෑ. එම ගැටලු තියෙනවා. නමුත් අපි පන්තියේ කරන්න ඕනේ පන්තිය පහු කරලා බෑ. ඒ නිසා පන්තිය නිමාඩු දීලා බෑ. එනිසා මම එනවා පාඩමට. මම අද සාකච්ඡා කරන්න යනවා 7 වන ඒකකයේ නිෂ්පාදන පිරිවැය ප්‍රකාශන. chat එකේ දාන්න බලන්න කවුරු හරි අවසානයේ හිටපු කෙනෙක් අපි නිෂ්පාදන පිරිවැය ප්‍රකාශන පාඩම පටන් ගත්තා නම් මොනවද කළේ? සාමාන්‍ය නිබන්ධනේ නම් කොතෙන්ද කන්ද කළේ කියන වගේ චුට්ටක් දාන්න බලන්න chat එකේ. පටන් ගත්තේ නැත්තම් පටන් ගත්තේ නැහැ කියන්නේ ඔබේ. පටන් ගත්තේ නැහැ. ඒ වුණාට මන් ටිකක් පැහැදිලි කරා නේද? පැහැදිලි කරලා මම කිව්වා ටියුට් එකක් කියවලා බලලා පුළුවනි නම් ටියුට් එකේ තියෙන පළවෙනි ගණන් දෙකවත් අඩුම තරමේ හදන්න උත්සාහ කරන්න කියලා. එන මම ඕගොල්ලෝම විශ්වාස කළා මොකද්ද? ඕගොල්ලන්ට පළවෙනි ගණන් දෙක නම් හදන්න පුළුවන් කියලා. ඒ නිසා හදන්න ඇති. හරි. හැදුවා හෝ නැතා අපි යමු පාඩමට. මේක 7 වන ඒකකය නිෂ්පාදන ව්‍යාපාරයක මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම. නිෂ්පාදන ව්‍යාපාරයක මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම කොහොමද පිළියෙල කරන්නේ? මම මුලින්ම මෙහෙම ඉන්නවා. ව්‍යාපාර භාණ්ඩ නිෂ්පාදනය කරනවානේ. සමහර ව්‍යාපාර තමන් සේවා නිෂ්පාදනය කරනවානේ. දැන් සේවා නිෂ්පාදනය කළාට සේවා සපයනවා කියන තැනනේ අපි ඉන්නේ. ඒ නිසා අපි සේවා පැත්තකින් තියලා අපි භාණ්ඩ ගැන පමණක් කතා කරමු. මොකද එහෙම නැති වුණොත් ওই දෙක ගලප ගන්න හරි අමාරු වෙනවා. ඒ නිසා සේවා පැත්තකින් තියලා භාණ්ඩ ගැන විතරක් කතා කරමු. සේවා නිෂ්පාදනය ගැන කතා කරන්න මම ඉන්නේ නැහැ. හේතුව ඕගොල්ලන්ට සේවා සම්බන්ධ මහා ලොකු දැනුමක් තාම නොමැති නිසා. සේවා නිෂ්පාදනය නැත්නම් සේවා සම්පාදනය කියලා අපි කියනවා. සේවා සම්පාදනයේදී යම් එක් සේවාවක් සැපයීම සඳහා යම් එක් සේවාවක් සම්පාදනය සඳහා දරන්න ඕන පිරිවැයක් තියෙනවා. ඒකට අපි කියනවා සේවා සම්පාදන පිරිවැය නැත්නම් සේවාවක නිෂ්පාදන පිරිවැය කියලා. ඒව තාම ගණනය කිරින්නේ නැහැ. A level වල නම් නැහැ කොහොමද? ඩබල් AT වලත් නැහැ. chartered or accountancy වගේ ඩිග්‍රියක් කළොත් ඔයගොල්ලෝට එනවා සේවා සම්පාදනයේ පිරිවැය ගණනය කරන්න වෙනම එනවා. හරිද? ඒ නිසා මම මේ පැත්ත කතා කරන්නේ නැතුව මම එනවා කතා කරන්න කෙලිම භාණ්ඩ ගැන. භාණ්ඩයක් හදනවා කියලා අපි දන්නවා. ඒ හදන භාණ්ඩේ පිරිවැය ගණනය කරන්නයි කියන්නේ. සරලව කිව්වොත් නිෂ්පාදන පිරිවැය. උදාහරණ ඇඟලුම් කර්මාන්ත ශාලාවක් පසුගිය 2020 වර්ෂයේ ඇඟලුම් ඒකක 10000ක් නිෂ්පාදනය කරා නම් ඒ ඇඟලුම් ඒකක 10000 නිෂ්පාදනය කිරීම සඳහා ඒ අයට ගියපු පිරිවැය ගණනය කරනවාට අපි කියන නිෂ්පාදන පිරිවැය කියලා. පැහැදිලිද? යම් කිසි ඇඟලුම් කර්මාන්ත ශාලාවක් හොඳට අහගෙන ඉන්න මේ හරි සරලව යන්න හොඳයි. මේ අමාරු වචන නෑ. හරි සරලව මම කතා වෙන්නේ. යම් කිසි ඇඟලුම් කර්මාන්ත ශාලාවක් පසුගිය 2020 වර්ෂය තුල ටී-ෂර්ට් 10000ක් නිෂ්පාදනය කළේ නම් මැසිවා නම් ඒ ටී-ෂර්ට් 10000 මහන්න නිෂ්පාදනය කරන්න දරන ලද පිරිවැයට අපි කියනවා නිෂ්පාදන පිරිවැය කියලා. නිෂ්පාදන පිරිවැය. මේක ආයේ භෞතික පන්තිය තුල කතා කරන්න ඕනේ නැහැ. මේක ඔන්ලයින් එකෙන්ම කොට දාගන්න පුළුවන්. පැය භාගයක කතාවක් තියෙන්නේ. ඒ පැය භාගයේ කතාව හොඳට අහගෙන ඉන්න වෙන වැඩ කරන්නේ නැතුව.
වෙන දේවල් ගැන හිතන්නේ නැතුව පැය භාගය හරියට අහගෙන ඉන්න. මේ පැය භාගය අහගත්තා කියලා කියන්නේ නිෂ්පාදන පිරිවැය පාඩමම ගොඩ කියන එක. ආයෙ මුකුත් වෙන කරන්න දෙයක් නැහැ. හරි. නිෂ්පාදන පිරිවැය කියලා කියන්නේ යම්කිසි ව්‍යාපාරයක් තමන්ගේ පසුගිය ගිණුම් කාල පරිච්ඡේදයක් තුළ යම්කිසි ඒකක ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීම සඳහා දරන ලද පිරිවැයට අපි කියනවා නිෂ්පාදන පිරිවැය කියලා. යම්කිසි ව්‍යාපාරයක් තමන්ගේ පසුගිය ගිණුම් කාල පරිච්ඡේදයක් තුළ යම්කිසි ඒකක ප්‍රමාණයක් පිළියෙල කිරීම සඳහා නැත්නම් සකස් කිරීම සඳහා දරන ලද පිරිවැයවන් වල එකතුවට අපි කියනවා මොකද්ද නිෂ්පාදන පිරිවැය කියලා. මොකක් කියලාද කියන්නේ නිෂ්පාදන පිරිවැය කියලා. එතකොට දරුවනේ මේ නිෂ්පාදන පිරිවැයේදී අපි කියන්නේ යම්කිසි භාණ්ඩයක් හදන්න යන විදිහ. තමයි අපි නිෂ්පාදන පිරිවැය කියලා කියන්නේ. මෙන්න මේ නිෂ්පාදන පිරිවැයේ ප්‍රධාන කොටස් දෙකක් අපි දකිමු. කොටස් දෙකක්. එකක් ඇවිල්ලා පරාතමික පිරිවැය. පරාතමික පිරිවැය. සමහර අය මේකට කියනවා ආදරයට ප්‍රාථමික පිරිවැය කියලා. නැත්නම් අපි කියන පරාතමික පිරිවැය, පරාතමික පිරිවැය නැත්නම් සමහර අය කියනවා ආදරයට ප්‍රාථමික පිරිවැය කියලා. මම නම් කියන්නේ පරාතමික පිරිවැය කියලා. ඊට පස්සේ තියෙනවා මේකේ අනිත් පැත්ත නීපෝකා කියන එක. නීපෝකා සමහර අය කියන නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය කියලා. අපි නම් කියන්නේ නිපෝකා පී කියලා නැත්නම් නිපෝකා කියලා. නිපෝකා කියලා කියන්නේ නිෂ්පාදන පොදු කාර්ය නිපෝකා පී කියලා දාගත්තොත් නිපෝකා පී කියන්නේ නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය. අමතක වෙයිද? නිෂ්පාදන පිරිවැයේ ප්‍රධාන කොටස් දෙකයි එහෙනම්. නිෂ්පාදන පිරිවැය ප්‍රධාන කොටස් දෙකයි. එකක් මගේ දරුවනේ ප්‍රාථමික පිරිවැය, අනිත් එක නිපෝකාපි. එක ප්‍රාථමික පිරිවැය, අනිත් එක නිපෝකාපි. පරාථමික පිරිවැය සහ නිපෝකාපි කියලා නිෂ්පාදන පිරිවැය ප්‍රධාන කොටස් දෙකක් අපි දකිනවා. මේ ප්‍රාථමික පිරිවැයට සමහර අය කියනවා ඉරිජු පිරිවැය. ඉරිජු පිරිවැය. ඉරිජු කියන්නේ කෙලින්ම. ඉරිජු කියලා කියන්නේ කෙලින්ම. කෙලින්ම. කෙලින්ම කියලා කියන්නේ කෙලින්ම. ඒකට අපි කියන මොකක් කියලා? ඉරිජු පිරිවැය. ඉරිජුවම. ඉරිජුවම. කෙලින්ම. ඉරිජුවම. එමහල නැද්ද මේ වචන? වක්‍රව. වක්‍රව. කෙලින්ම ඉරිජුවම. මේ වෙනවා නම් වක්‍රව. සමහර අය කියන්නේ ෆේස් ටු ෆේස් ගේම් එකට එන්නේ කියලා. ගේම නම් ගේම ෆේස් ටු ෆේස් වරේ. මූණට මූණලා සටහන් කරන්නේ. අපි කියනවා ගේම නම් ගේම ඉරිජුවම වරේ. ඉරිජුවම වරෙන් කියන්නේ කෙලින්ම එන්නේ කියලා. වටින් ඉන්නේ. ඒ කියන්නේ වක්‍රාකාරව ඉන්නේ. සමහර අය මේ පරාථමික පිරිවැයට කියනවා ඉරිජු පිරිවැය කියලා. පරාථමික පිරිවැයට සමහර අය කියනවා ඉරිජු පිරිවැය. මේ නිපෝකාපී වලට නිපෝකාපී කියලා කියන්නේ නිෂ්පාදන පොදුකාර්ය පිරිවැයට සමහර අය කියනවා වක්‍ර පිරිවැය. වක්‍ර පිරිවැය. මම මේ සමාන වචන දෙන්නේ. සමාන වචන. ප්‍රාථමික පිරිවැය කියන්න පුළුවන්. නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය කියන්න පුළුවන්. නැත්තම් ඉරිජු පිරිවැය කියන්න පුළුවන්. වක්‍ර පිරිවැය කියන්න පුළුවන්. තව සමාන වචන තියෙනවා. මම වැඩි ගොඩක් දෙන්නේ නැහැ. දුන්න ගමන් ඒක නැටි නම් ගොම කරගන්න ඕනේ ඊට පස්සේ. ඊට මොකවත් පාඩම් නැහැ. ඒ නිසා මතක තියාගන්න පරාථමික පිරිවැය නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය කියලා කියනවා. නැත්තම් ඉරිජු පිරිවැය වක්‍ර පිරිවැය කියලා කියනවා. කෙසේ හෝ වේවා මෙන්න මේ ප්‍රාථමික පිරිවැයේ ප්‍රධාන කොටස් අපි දකිනවා තුනක්. ප්‍රාථමික පිරිවැයේ
අපි දකිනවා ප්‍රධාන කොටස් තුනක්. එකක් ඉරිජු ද්‍රව්‍ය. මොකද අපි දන්නවා ඕනම භාණ්ඩයක් නිෂ්පාදනය කරන්න ද්‍රව්‍ය ඕනේ. ඕනම භාණ්ඩයක් හදන්න ඕනම භාණ්ඩයක් නිෂ්පාදනය කරන්න ද්‍රව්‍ය ඕනේ. බඩු නැතුව භාණ්ඩ හදන්න බෑ. බඩු නැතුව භාණ්ඩ හදන්න බෑ. බඩු ඕනේ. බඩු කියලා කියන්නේ ද්‍රව්‍ය වලට. ඇඳුම මහන්න රෙදි ඕනේ. රෙද්දක් නැතුව ඇඳුමක් මහන්න බෑ. නූල් නැතුව, රේන්ද නැතුව, බොත්තම් නැතුව ඇඳුමක් මහන්න බෑ. නැද්ද? දැන් ඔයගොල්ලෝ ඇඳගෙන ඉන්න ඇඳුම බලන්න. ඕගොල්ලෝ ඇඳගෙන ඉන්න ඇඳුමේ රෙද්දක් නැති ළමයෙක් ඉන්නවා නම් අත උස්සන්න. මං ඇඳගෙන ඉන්න ඇඳුමේ රෙද්දක් නැහැ සර්. අත උස්සන්නේ නෑනේ. ඕගොල්ලෝ ඇඳගෙන ඉන්න ඇඳුමේ නූලකින් මහලා නැත්නම් අත උස්සන්න බලන්න. මගේ ඇඳුම වහන්න නූල් අරගෙන නැහැ. ඉන්නේ හැමෝගෙම තියෙනවනේ. ඒවා ඕනේ මොකටද? භාණ්ඩ නිෂ්පාදනය කරන්න, භාණ්ඩ හදන්න. පාන් ගෙඩියක් හදන්න පාපිටි ඕනේ. ඊස්ට් එක ඕනේ. ජලය ඕනේ, පොල් තෙල් ඕනේ. රසකාරක නම් රසකාරක ඕනේ පාන් ගෙඩිය හදන්න. ලී මේසයක් හදන්න කිව්වම ලී ඕනේ. නැත්නම් අපි කියන දැව ඕනේ. ඇන ඕනේ. නැතුව හදන්න බෑ. අපි ඒවට කියනවා ඍජු ද්‍රව්‍ය. අපි පැහැදිලි කරන්නම් එකින් එක. ඒ වගේම ඇඳුමක් මහන්න ගියපුවාම මහන සේවකයින් ඕනේ. රෙදි කපන්නෙක් ඕනේ. ඇඟලුම් කර්මාන්තවල තියෙනවා වෙනම සෙක්ෂන් එකක් කටින් එක කියලා. ඔය ගාමන්ට් වලට යන අයියලා අක්කලා අඳුරනා ඉන්නවනම් ඒගොල්ලෝ අපේ රටට විදේශ විනිමය ගෙනල්ලා දෙනවා මාර විදියට. දැන් විදේශ විනිමය කියනකොට ගොඩක් අය හිතාගෙන ඉන්න පිටරට රැකියාවකට යන්න ඕන. පිටරට රැකියාවකට ගිහිල්ලා එහෙම සල්ලි වන්න ඕන. විදේශ විනිමය නෙමෙයි. ඔව් ඒක හරිය සිස්ටම් එක. හැබැයි ලංකාවේ ඇඟලුම් කර්මාන්ත පද්ධතිය ඇතුලේ සේවය කරන හැම සේවකයෙක්ම මහන්සි වෙනවා අපේ රටට විදේශ විනිමය ගෙනල්ලා දෙන්න. කොහොමද? අපේ රටේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන ඇඟලුම් කර්මාන්ත සේවා ඇතුලේ නැත්නම් ඇඟලුම් කර්මාන්ත ශාලා ඇතුලේ භාණ්ඩ නිෂ්පාදනය කරන සරලව කියනවා. ඇඟලුම් ඒ මහාන ඇඳුම පිටරට යවනවා. සුද්ධෝ අපිට සල්ලි දීලා ගන්නවා. හරිනේ? එතකොට ලංකාවට ඇවිල්ලා ඉන්නේ. ලංකාව අපනයනය කරන භාණ්ඩ අතරින් ප්‍රමුඛතම භාණ්ඩ වර්ගයක් ප්‍රමුඛතම සෙක්ෂන් එකක් නැත්නම් ප්‍රමුඛතම අංශයක් තමයි අපනයන පැත්තෙන් ඔය සේවා අංශය නැත්නම් ඇඟලුම් කර්මාන්ත අංශය. ඒක සේවා අංශයක් විදිහට දක්වන්නේ. ආර්ථික විද්‍යාව ඉගෙන ගන්න ළමයින්ට ජාතික ගිණුම් උගන්වද්දී උගන්වයි ජාතික ගිණුම් වලදී ජාතික නිෂ්පාදිතය වර්ධනය කරගන්න නැත්නම් දජානි ජාතික නිෂ්පාදිතය දල ජාතික නිෂ්පාදිතය සුජානිත් ඉන්නවා සුද්ධ ජාතික නිෂ්පාදිතය ඔන්නෝම ඒවා තියෙනවා දජානි සුජානි ගොඩක් දේවල් තියෙනවා ආර්ථික විද්‍යාවේ. ඔයගොල්ලන්ට කරලා තියෙන ජාතික ගිණුම්. කරලා නම් ප්‍රශ්න නැහැ කරලා නැත්නම් ඒක කරයි. ඒක කරද්දී උගන්නාවි ඒගොල්ලෝ කොච්චර මේකට උදව් කරනවද කියලා. එහෙනම් අඳුරන අය එකක් ඉන්නවා නම් ආලා බලන්න ඒගොල්ලෝගේ ගාමට් එකේ මොනවද තියෙන අංශ සෙක්ෂන් මොනවද? ඒගොල්ලෝ කියනවා කටින් එක කියලා වෙනම අංශයක් තියෙනවා. කටින් එක කියන්නේ රෙදි කපන සෙට් එකක් එතන ඉන්නවා. මසනා ඉන්න වෙනම සෙක්ෂන් එකක් තියෙනවා. වොෂ් එකේ ඉන්න අය වෙනම ඉන්නවා. ඒක රෙදි සෝදන අයන් කරන සෙට් එකක් වෙනම ඉන්නවා. පැකින් සෙක්ෂන් එකක් වෙනම තියෙනවා. රෙදි පැකට් කරන. ඒ කියන්නේ මේ ඇඳුමක් මහන්න ගියපුවාම ඒක හදලා ඉවර කරන්න අනිවාර්යයෙන්ම ඕන සේවකයෙක් ඉන්නවා. ඒ සේවකයා නැතුව උදාහරණ රෙදි කපන්න නැතුව රෙදි මහන අය විතරක් ඉඳලා වැඩක් නැහැ. රෙදි මසන්න නැතුව රෙදි කපන්නෝ රෙදි සෝදන්නෝ අයන් කරන්නෝ ඉඳලා වැඩක් නැහැ. මේ හැමෝම ඉන්න ඕනේ මේ වැඩේට. අත්‍යවශ්‍ය සේවකයින් ඉන්නේ. අපි ඒගොල්ලන්ට කියනවා ඉරිජු ශ්‍රමය කියලා. ඉරිජු ශ්‍රමය. ඉරිජු ද්‍රව්‍ය ඉරිජු ශ්‍රමය. මේවා තියෙන්නේ කොහෙද?
ඉරිජු පිරිවැය ප්‍රාථමික පිරිවැය. හරිද? මේවා තියෙන්නේ කොහෙද? ප්‍රාථමික පිරිවැය. ප්‍රාථමික පිරිවැය. ඉරිජු ද්‍රව්‍ය, ඉරිජු ශ්‍රමය. ඉරිජු ද්‍රව්‍ය, ඉරිජු ශ්‍රමය. ඒ වගේම මේක නිෂ්පාදනය කරගෙන යනකොට භාණ්ඩේ හදනකොට ඒ භාණ්ඩේ හදන්න බඩුත් ඕනේ. බඩු කියලා මම කියන්නේ ද්‍රව්‍ය ටිකට. හරිද? ද්‍රව්‍ය ඕනේ. හදන්න ශ්‍රමය ඕනේ. වැඩ කරන්න සේවකයා පැයි. දැන් මම මෙහෙම එන්නම්කෝ. ව්‍යාපාරයක් තියෙනව නේද? P&S කියලා. KFC, McDonald's. දැන් මේ ව්‍යාපාර අධ්‍යයන උගන්වන දේවල්. මේ ව්‍යාපාර අධ්‍යයනයේ උගන්වන දේවල් ඕගොල්ලෝ. මේව ව්‍යාපාර ලංකාවේ තියෙනවනේ. වට උගන්වලා තියෙනවද වරලත් ව්‍යාපාර? වරලත් ව්‍යාපාර කියලා ව්‍යාපාර අධ්‍යයනයේ මට පාඩම මතක නෑ එන තැන. හැබැයි වරලත් ව්‍යාපාර කියලා ව්‍යාපාර සංවිධානය ඇතුළේ වෙන්න ඕන උගන්වන්නේ. හරිද? කෙසේ උගන්වලා නැතිනම් උගන්වයි. එක්සෑම් එකට කලින් උගන්වනවනේ. එනවල වලට කලින් බය වෙන්න එපා. එතකොට මේ සමහර ව්‍යාපාර සංවිධාන පවතිනවා. හරිද? මේ සමහර ව්‍යාපාර සංවිධාන පවතිනවා. මේගොල්ලෝ භාණ්ඩයක් මේගොල්ලෝ මොකක් හරි දෙයක් නිෂ්පාදනය කරාම දැන් උදාහරණ P&S එක ගත්තොත් P&S එකේ උදාහරණ කුරුණෑගල ශාඛාවේ විකුණන සෑම නිෂ්පාදන ඒකකයකටම යම් කිසි වටිනාකමක් අනිවාර්යයෙන්ම ගෙවන්න ඕන කාටද? ඒකේ මව් සමාගමට. එතකොට P&S කියන ව්‍යාපාරේ මව් සමාගමක් තියෙනවා. ඒ මව් සමාගමට ඒගොල්ලෝ ගෙවන්න ඕන යම් වටිනාකමක්. හරිද? එතකොට ඔයාට මතකද ආයි BS වල උගන්වනවා කතෘ භාගය කියලා. කතෘ භාගය. කතෘ භාගය. දැන් අර මම P&S එකට ගෙවන එකට කියන්නේ පුරස්කාරය. ඒකට අපි කියන්නේ පුරස්කාරය. නිෂ්පාදනය කරන භාණ්ඩය වෙනුවෙන් යම් මුදලක් ගෙවනවා. මේව මේ BS වල තියෙනවා. ඒකට අපි කියන්නේ පුරස්කාරය. මේ accounts මේ BS වල තියෙනවා. මම ඒවා මේ කියලා පටන් ගන්නෙ මේ වැඩේ කරගන්නවට පහසු වෙන්න ඕන නිසා. පුරස්කාරය හම්බෙලා තියෙනවා. යම් නිෂ්පාදනය කරන ඒකකයක් වෙනුවෙන් ගෙවනවා. පාන්ගෙඩි 100ක් අද දවසේ P&S එකේ විකුණනොත් ඒ පාන්ගෙඩි 100ට රුපියල් 10 ගානේ රුපියල් 1000ක් ගෙවනවා මව් සමාගමට. කවුද? මේ කුරුණෑගල ඉන්න නියෝජිතයා. මේ අනුරාධපුර P&S එක දාගෙන ඉන්න නියෝජිතයා. වාරිපොල P&S එකක් තියෙනවා නම් ඒ P&S එකේ නියෝජිතයා ගෙවනවා. වාරිපොල නෑ මන් දන්නතරේ. ඒක මං ගත්තේ නෑ. ඒ උනාට තියෙනවා කියලා ගමු. නැත්නම් වාරිපොල මාත් එක්ක තරහ වෙනවා. වාරිපොල P&S එකේ අයත් ගෙවනවා. ඔනේ යම් කිසි කෙනෙක්ට ව්‍යාපාරයකට අඩිය තියන්න ආසාවක් තියෙනවා. ඔන්න වාරිපොලට P&S එකක් ගන්න පුළුවන්. මොකද වාරිපොල නගරේ බොහෝ ව්‍යාපාර පවතිනවා. හැබැයි P&S එකක් තාම ඇවිල්ලා නැහැ. ගන්න පුළුවන්. ඒවට ප්‍රාග්ධනය යොදවන්න ඕනේ. ඒවට සම්පත් යොදව ගන්න ඕනේ. ඒ ව්‍යාපාරේ කොහොමද පටන් ගන්න කියලා බලලා ඔන්න යොදවන්න පුළුවන්. ඒ ව්‍යාපාර අවස්ථාව. BS වල තියෙනවා මම මේ කියන්නේ. හරි කෙසේ හෝ කතෘ භාගයක් ගෙවනවා. දැන් මම පොතක් ලිව්වොත් මම පොත ලියලා මම මුද්‍රණ ආයතනයකට දෙනවා පොත මුද්‍රණය කරලා යොදවන්න. ප්‍රකාශකයට දෙන්න ප්‍රකාශකයට දෙන්න. එතන මම කතෘ නිෂ්පාදනය කරලා විකුණන සෑම පොතක් වෙනුවෙන්ම කතෘට ගෙවනවා මුදල. ඒකට අපි කියනවා කතෘ භාගය කියලා. ඒකට අපි කියන්නේ කතෘ භාගය. හරිද? එතකොට මේ ව්‍යාපාරවල මේ වැඩ ටික කරගෙන යනකොට මේ ව්‍යාපාර කරගෙන යනකොට අර පුරස්කාරය කියයි කතෘ භාගය කියයි මේවා ගෙවනවා. එතකොට අපි භාණ්ඩ නිෂ්පාදනය කරලා අපි භාණ්ඩ විකුණනවා. එතකොට අපිට අර වගේ පිරිවැයක් දරන්න වෙනවා. දැන් උදාහරණ කතෘවරයා විදියට මගෙන් අවසරය අරගෙන මගේ කතෘ කොටස අරගෙන ඒගොල්ලෝ නිෂ්පාදනය කරලා මාකට් එකට දාන වෙළඳ පොළට විකුණන්න.
ප්‍රකාශකය. එතකොට ප්‍රකාශන ආයතනයේ මුද්‍රණ ආයතනයේ ප්‍රකාශන ආයතනය මට ගෙවන්න ඕන කතෘ භාගය. එතකොට එයාගේ නිෂ්පාදන පිරිවැය කොටසක් එක. ඒ නිසා මතක තියාගන්න ඔන්න ඔය නිෂ්පාදන පිරිවැයට එනවා ඍජු වෙනත් කියනවා. කොටස් තුනක් එනවා. ප්‍රාථමික පිරිවැය කියලා කියන්නේ නැත්නම් පරාථමික පිරිවැය කියලා කියන්නේ ඍජු පිරිවැය කිව්වා. ඒකේ තියෙනවා කොටස් දෙකක්. ඍජු ද්‍රව්‍ය, ඍජු ශ්‍රමය, ඍජු වෙනත් කියලා. ප්‍රාථමික පිරිවැයේ කොටස් තුනක් පවතිනවා. මෙන්න මේ තුන එකට එකතු කළාම මොනවද එකට එකතු කරන්නේ? ඍජු ද්‍රව්‍ය, ඍජු ශ්‍රමය සහ ඍජු වෙනත් පිරිවැය. මේ තුන එකට එකතු කළාම අපිට ලැබෙන සමාන ලකුණ මෙහෙම දැම්මට කමක් නැහැ නේ උඩාතට. කමක් නැහැ. අපිට ලැබෙනවා ප්‍රාථමික පිරිවැය. එහෙනම් ප්‍රාථමික පිරිවැය හොයන්න දැන් සමීකරණයක් දාන්න. මොකද්ද ප්‍රාථමික පිරිවැය වුණ සමීකරණය? ඍජු ද්‍රව්‍ය ධන, ඍජු ශ්‍රමය ධන, ඍජු වෙනත් පිරිවැය. ඍජු ද්‍රව්‍ය පිරිවැය, ඍජු ශ්‍රම පිරිවැය, ඍජු වෙනත් පිරිවැය කියන මෙන්න මේ ඍජු වියදම් තුනම එකට එකතු කරලා අපි හදනවා ප්‍රාථමික පිරිවැය. හරි. ඊට පස්සේ අපි එනවා නිපෝකාපී වලට. නිපෝකාපී කියලා කියන්නේ නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය වලට. වක්‍ර පිරිවැය. මේකෙත් අපි දකිනවා ප්‍රධාන කොටස් තුනක්. ප්‍රධාන කොටස් තුනක් අපි දකිනවා. එකක් ඇවිල්ලා මගේ දරුවෝ වක්‍ර ද්‍රව්‍ය පිරිවැය. වක්‍ර ද්‍රව්‍ය. දැන් උදාහරණ ඇඟලුම් කර්මාන්ත ශාලාවක් තමන්ගේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරද්දී විදුලිය විසන්ධි වුණ ගමන් ඒගොල්ලෝ ටක් ගාලා ඒගොල්ලෝගේ විදුලි ජනක යන්ත්‍රය ක්‍රියාත්මක කරගන්න සිස්ටම් එක හදලා තියෙන්නේ. මේ පැත්තෙන් කරන්ට් එක නැහැ කියලා ඕෆ් වෙනවා. විනාඩියක් යන්න කලින් විදුලි ජනක යන්ත්‍ර ටක් ගාලා වැඩ කරනවා. ඔන් වෙනවා, ඔටෝ ඔන් වෙනවා. ආයෙ සප්ලයි එනවා. මුළු ඇඟලුම් කර්මාන්ත ශාලාවම වැඩ. යලි කරන්ට් එක ආපු ගමන් එනකොටම විදුලි ජනක යන්ත්‍ර ඕෆ් වෙනවා. ඕෆ් වෙලා කරන්ට් එකෙන් ඔන්න වැඩ කරන්න පටන් ගන්නවා. සමහර අය හිතෙන්න පුළුවන් මේක මෙහෙම ඇවිල්ලා මෙහෙම වුණා මොන හරි වෙයි. නෑ එහෙම මුකුත් වෙන්නේ නෑ. ඒ විදිහට තමයි ඒක ඉලෙක්ට්‍රීසියන්ලා හදලා තියෙන්නේ. විදුලි කාර්මිකයෝ ඒක ලස්සනට හදලා තියෙනවා. ඒක මම දන්නේ නෑ හදන විදිය. මොකද මම මේ පැත්ත ඉගෙන ගන්න නැති නිසා. ඒක ඕගොල්ලෝ දන්නේ නෑ. ඕගොල්ලෝ හිතනවා නම් අර බල්බ් එකට වෑර් අමුන්නවා වගේ ඔක සරලයි කියලා. හිතන්න එපා. ඒ වගේ 100,000 මිලියන ගාණක් විශාල වැඩ පරිපතයක් ඕකේ ගොඩනගනවා. හරිද? එතකොට මම කියන්නේ විදුලි ජනක යන්ත්‍රය අපේ වැඩ කළා නම් අපි මේ ඇඳුම් 10000 මානකොට මේ ඇඳුම් 10000 මසන්න විදුලි ජනක යන්ත්‍රය වෙනුවෙන් අපි ඉන්ධනය යොදවලා තියෙනවා නම් රුපියල් 10000ක රුපියල් 5000ක හරි ඉන්ධනය යොදවලා තියෙනවනේ. ඒ ඉන්ධන කියන්නේ වක්‍ර ද්‍රව්‍ය. මේ නිෂ්පාදනය කරන්න භාවිතා කරපු ද්‍රව්‍ය. ඒ වගේම මහන මැෂින් වලට ලිහිසි තෙල් එක යොදනවා. ලිහිසි තෙල් කියන්නේ අපි කියන්නේ ඔයිල් එක කියලා. ඒ ඔයිල් යොදන යන්ත්‍ර වලට ලිහිසි තෙල් එක ඒ වෙනුවෙන් අපි වියදම් දරලා තියෙනවා. අපි ඒවට කියන වක්‍ර ද්‍රව්‍ය කියලා. ඇඳුමක් මහන්න ඍජුවම සම්බන්ධ නොවුණා. ඇඳුමක් මහන්න ඍජුවම ඕන ඒවා තමයි මේ රෙද්ද, නූල්, බොත්තම් ඒවා. ඒව නැතුව ඇඳුම් මහන්න බෑ. හැබැයි වක්‍ර ද්‍රව්‍ය කියන්නේ ඇඳුම වෙනුවෙන් ඉන්ධන මෙච්චරක් ගියා කියලා අපිට කියන්න බෑනේ. ඉන්ධන වලට රුපියල් 5000ක් ගියපුවම ඇඳුම් 10000ට බෙදලා කියනවා එක ඇඳුමකට 750 ගාන ඉන්ධන ගියා කියලා. බොරු කතාවන්නේ. එක ඇඳුමකට බොත්තම් මෙච්චරක් ගියා කිව්වට කමන්නේ. එඳ එක ඇඳුමකට රෙදි මීටර මෙච්චරක් ගියා කිව්වට කමන්නේ. එක ඇඳුමකට නූල් මෙච්චරක් ගියා කිව්වට කමන්නේ. එක ඇඳුමකට ඉන්ධන රුපියල් 750ක් ගියා කිව්වොත් මේ ගැලපෙන්නේ. ඒ නිසා ඒ වගේ ද්‍රව්‍ය වියදම් තියෙනවනේ ඒවා අපි වක්‍ර කියලා හඳුනා ගන්නවා. ඒතර මේ ඍජුවම කියලා කියන ඒවා නිෂ්පාදනය කරන භාණ්ඩ දිහා බලපුවම පේන්න තියෙනවා. නැත්නම් අපිට තේරෙන්න ඕනේ මේක හදන්න මේක නැතුව බෑ. මේ භාණ්ඩේ හදන්න මේකේන වියදම නැතුව බෑ කියලා අපිට තේරෙනවා. මේ භාණ්ඩේ හදන්න අපිට මේ වියදම නැතුව බෑ කියලා අපිට තේරෙනවා. එහෙම හැංගී යනවා නම් යම් වියදමක් ඔයාට වියදමක් දැක්කම හිතනවා මේ වියදම නැතුව භාණ්ඩේ හදන්න නම් බෑ කියලා. එහෙනම් ඒවා ප්‍රාථමික පිරිවැයට අදාළ ඒවා මේ තුنين කෝකටද කියලා වර්ග කරගන්න එක ඔයාගේ වැඩ. යම්කිසි වියදමක් තියෙනවා ඔයාට හිතනවා මේක ඕනෙම නෑනේ භාණ්ඩේ හදන්න. සමහරවිට මේක ඕනේ භාණ්ඩ හදන්න.
හැබැයි අපිට ඍජුවම කියන්න බෑ එක භාණ්ඩයක් වෙනුවෙන් මේක කොච්චරක් ගියත් මේ විදිහට. උදාහරණ ඉන්ධන. ඉන්ධන 5000ක ගියා කිව්වට එක ඇඳුමක් මහන්න ඉන්ධන කොච්චරක් ගියද කියලා කියන්න බෑ. ලීසි තෙල් 10000ක ගියා කිව්වට එක ඇඳුමකට ලීසි තෙල් කොච්චර ගියාද කියලා කියන්න බෑ. ඒවට අපි කියන වක්‍ර ද්‍රව්‍ය. ඒ වගේම ව්‍යාපාරවල වැඩ කරන සේවකයෝ ඉන්නවා. රෙදි කපන සේවකයෝ ඉන්නවා. රෙදි මසන සේවකයෝ ඉන්නවා. රෙදි සෝදන සේවකයෝ ඉන්නවා. රෙදි අයන් කරන සේවකයෝ ඉන්නවා. රෙදි පැක් කරන සේවකයෝ ඉන්නවා. ඇසුරුම් කරන සේවකයෝ. මේ අය නැතුව නිෂ්පාදනය වෙන්නේ නැහැ. හැබැයි ඔය ඔක්කොගම වැඩ බලන් ඉන්නවානේ සුපරීක්ෂකවරේ. අපි කියන සුපරීක්ෂකවරයා. සුපරීක්ෂකවරයා. දැන් මේ සුපරීක්ෂකවරයා වැඩ බලන කෙනා ඕනම දෝක කරන්න. ඕක කරන්න කිව්වේ. ඇඳුම් රෙදි කපන තැන වැඩ බලන්න කෙනෙක් ඕනමද? ඇඳුම් මහන තැන රෙදි බලන්න කෙනෙක් ඕනමද? එතකොට රෙදි සෝදන තැන වැඩ බලන්න කෙනෙක් ඕනමද? රෙදි අයන් කරන තැන වැඩ බලන්න කෙනෙක් ඕනමද? රෙදි පැක් කරන තැන වැඩ බලන්න කෙනෙක් ඕනමද? එයා අත්‍යවශ්‍ය නැහැ. වැඩ බලන්න කෙනෙක් ඕනේ නැහැ. වැඩ බැලුවත් අපිට කියන්න පුළුවන් එක ඇඳුමක් මහන්න වැඩ බලන කෙනාට මෙච්චරක් වියදම කරා කියලා. එක ඇඳුමක් මහනකොට දැන් මේ ටී-ෂර්ට් එක මහන්න වැඩ බලන කෙනා මෙච්චර වෙලාවක් මේ ටී-ෂර්ට් එකේ වැඩ බලලා තියෙනවා. එහෙම කියන්න බෑනේ. දැන් කම්මලේ මුරකරු ඕනි. කම්මලට මුරකරුවෙක් ඕනි. අපි දන්නවා මුරකරුවෙක් ඕනි. ඒතකොට මුරකරුට වැටුප් ගෙවන්න. හැබැයි කම්මලේ මුරකරුට වැටුප් ගෙව්වා කියලා මුරකරුවෙක් ඕනේ එයාට වැටුප් ගෙව්වා කියලා. අපිට කියන්න පුළුවන් මුරකරුව මෙන්න මේ ටී-ෂර්ට් එකට මෙච්චර වෙලාවක් මුර කරලා තියෙනවා කියලා. මං හිතනවා මං කියන එක තේරෙන්නේ නැති කියලා. එහෙම අපිට කියන්න බෑ. කම්මල් කළමනාකරු කම්මල් පිරිසුදු කරන්නගේ වේතනය අපිට මේවා කියන්න බෑ. එයා මෙච්චර පිරිසුදු කරන්නේ නැති. එයාට මෙච්චරක් යන්නේ නැති කියලා. අන්න ඒ වගේ වියදම් තියෙනවා නම් ඍජුවම මෙච්චරක් ශ්‍රමය යන්නේ නැති කියලා කියා ගන්න බැරි ඒවා තියෙනවා නම් අපි ඒවට කියන මොනවද? දෙක වක්‍ර ශ්‍රමය කියලා. වක්‍ර ශ්‍රමය. දැන් දෙකක් අමුණා. එකක් වක්‍ර ද්‍රව්‍ය අනිත් එක වක්‍ර ශ්‍රමය. තුන්වෙනුම වක්‍ර වෙනත් වියදම්. වක්‍ර වෙනත් වියදම් කියලා කියන්නේ මගේ පුතේ. වක්‍ර වෙනත් වියදම් කියලා කියන්නේ මගේ දරුවනේ අපි භාණ්ඩයක් නිෂ්පාදනය කරද්දී භාණ්ඩ හදද්දී ගොඩනැගිලි කුලිය ගෙවනවා. යන්ත්‍ර සේවන. ගොඩනැගිලි කුලිය ගෙවුවා කියලා අපිට කියන්න පුළුවන්ද මේ ඇඳුම වෙනුවෙන් ගොඩනැගිලි කුලිය මෙච්චරක් ගෙවලා තියෙනවා කියලා? යන්ත්‍රය ෂේ වුණා කියලා කියන්න පුළුවන්ද මේ ටී-ෂර්ට් එක මහන්න යන්ත්‍රය මෙච්චරක් ෂේ වෙලා තියෙනවා කියලා? ඒ කියන්නේ අපිට නිශ්චිතව කියන්න බෑ මේ ඇඳුම මහන්න මෙච්චරක් යන්ත්‍රය ෂේ වෙන්නේ නැති. මේ ඇඳුම මහන්න මෙච්චරක් ගොඩනැගිලි කුලිය ගෙවන්නේ නැති කියලා අපිට නිශ්චිතව කියා ගන්න බෑ. ඒවට අපි කියනවා මොනවද? වක්‍ර වෙනත් වියදම් කියලා. මෙන්න මේ වක්‍ර ද්‍රව්‍ය වලට වක්‍ර ද්‍රව්‍ය පිරිවැයට වක්‍ර ශ්‍රම පිරිවැය එකතු කරලා ඒකට වක්‍ර වෙනත් පිරිවැයත් එකතු කළාම නොකියා කිව්වේ වක්‍ර ද්‍රව්‍ය වක්‍ර ශ්‍රමය සහ වක්‍ර වෙනත් පිරිවැය කියන තුන එකට එකතු කළාම අපිට කලින් වගේම ලැබෙන උත්තරයක් සමානයි. සමාන ලකුණ කෙලින් අතර දාන්නේ සමානයි. නිපෝකාපී ලැබෙනවා. නිපෝකාපී කියන්නේ නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය අපිට ලැබෙනවා. නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය කොහොමද ලැබෙන්නේ? වක්‍ර ද්‍රව්‍ය පිරිවැයට වක්‍ර ශ්‍රම පිරිවැයයි වක්‍ර වෙනත් පිරිවැයයි මෙන්න මේ කියන තුනම එකට එකතු කළාම අපිට ලැබෙනවා නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය. එතකොට ඍජු ද්‍රව්‍යයි ඍජු ශ්‍රමයයි ඍජු වෙනත් පිරිවැයයි කියන මේ තුන එකට එකතු කළාම අපිට ලැබෙනවා මොකද්ද? ප්‍රාථමික පිරිවැය කියන එක. මෙන්න මේ ප්‍රාථමික පිරිවැයට මෙන්න මේ නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය කියන මේ දෙන්න එකට එකතු කළාම අපිට ලැබෙනවා කාබද? නිෂ්පාදන පිරිවැය. දැන් ඔළුවේ වැඩ කරන්න ඕනේ මොනවද? සමීකරණ තුනක්. දැන් ඔළුවේ වැඩ කරන්න ඕන මොනවද? සමීකරණ තුනක්. මොනවද සමීකරණ තුන? එකක් ප්‍රාථමික පිරිවැය සමානයි කියලා. මොකද්ද සමීකරණේ? පළවෙනි එක ඔන්න හිතින් කියන්න.
ප්‍රාථමික පිරිවැය සමානයි ඍජු ද්‍රව්‍ය පිරිවැය ධන ඍජු ශ්‍රම පිරිවැය ධන ඍජු වෙනත් පිරිවැය. මොකද්ද ආයේ කියන්න? ප්‍රාථමික පිරිවැය සමානයි ඍජු ද්‍රව්‍ය පිරිවැය ධන ඍජු ශ්‍රම පිරිවැය ධන ඍජු වෙනත් පිරිවැය. පරාථමික පිරිවැය අපිට ගණනය කරගන්න පුළුවන් ඍජු ද්‍රව්‍ය පිරිවැයට ඍජු ශ්‍රම පිරිවැයයි ඍජු වෙනත් පිරිවැයයි කියන මෙන්න මේ තුන එකට එකතු කරලා අපිට පුළුවනි ප්‍රාථමික පිරිවැය හොයාගන්න. හරිද? පැහැදිලිද? right. ඒ වගේම අපිට නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය නැත්තම් නිපෝකාපී හොයාගන්න පුළුවන් කොහොමද? වක්‍ර ද්‍රව්‍ය පිරිවැයට වක්‍ර ශ්‍රම පිරිවැය එකතු කරලා වක්‍ර වෙනත් පිරිවැය එකතු කරලා අපිට නිපෝකාපී හොයාගන්න පුළුවන්. එහෙනම් සමීකරණයක් එනවා කොහොමද? නිපෝකාපී සමානයි වක්‍ර ද්‍රව්‍ය පිරිවැය ධන වක්‍ර ශ්‍රම පිරිවැය ධන වක්‍ර වෙනත් පිරිවැය. නිපෝකාපී සමානයි වක්‍ර ද්‍රව්‍ය පිරිවැය ධන වක්‍ර ශ්‍රම පිරිවැය ධන වක්‍ර වෙනත් පිරිවැය. සමීකරණ දෙකයි. මොනවද දෙක? පරාත්මික පිරිවැය සමානයි ඍජු ද්‍රව්‍ය පිරිවැය ධන ඍජු ශ්‍රම පිරිවැය ධන ඍජු වෙනත් පිරිවැය. නිපෝකාපී සමානයි වක්‍ර ද්‍රව්‍ය පිරිවැය ධන වක්‍ර ශ්‍රම පිරිවැය ධන වක්‍ර වෙනත් පිරිවැය. නිෂ්පාදන පිරිවැය සමානයි තුන්වෙනි සමීකරණේ නිෂ්පාදන පිරිවැය සමානයි පරාතමික පිරිවැය ධන නිපෝකාපී. පරාතමික පිරිවැය ධන නිපෝකාපී. හරිද? right. එන්න නිබන්ධනයේට නිෂ්පාදන ගිණුම් පළවෙනි පිටුවේ ඔන්න තියෙනවා නෝට් එක. යම් කිසි භාණ්ඩයක් නිෂ්පාදනය කරන ආයතනයක් තමන් පසුගිය ගිණුම් කාල පරිච්ඡේදයක් තුළ නිපදූ බඩුවල මුළු පිරිවැය තක්සේරු කර ගැනීම සඳහා සකස් කරන වාර්තාව නිෂ්පාදන ගිණුම ලෙසින් හැඳින්වේ. උදාහරණ එක්තරා ඇඟලුම් කර්මාන්ත ශාලාවක් පසුගිය 2019 වර්ෂය තුළ ඇඟලුම් 20000ක් නිපදවනු ලැබුවේ නම් ඒ සඳහා වැය වූ මුළු පිරිවැය සොයා ගැනීමට නිෂ්පාදන ගිණුම පිළියෙල කරයි. මුළු නිෂ්පාදන පිරිවැය වර්ගීකරණය ඔන්න තියෙනවා පොඩ්ඩක් ඉඩ තියලා. ඒක දාගන්න මෙන්න මේ chart එක. නිෂ්පාදන පිරිවැය බෙදෙනවා ප්‍රාථමික පිරිවැය අනිත් පැත්තට නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය. පුළුවන් නම් ප්‍රාථමික පිරිවැය මේ කොටස් තුනක් ලියා ගන්න. මේ ධන සමාන ඒවා උන්නේ ධන ලකුණු සමාන ලකුණු ඒවා උන්නේ. පුළුවන් නම් මේ කොටස් තුන ලියා ගන්න. ප්‍රාථමික පිරිවැය අනිත් පැත්තට නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය. ඊට පස්සේ ප්‍රාථමික පිරිවැයට දාන්න ඍජු ද්‍රව්‍ය ඍජු ශ්‍රමයේ ඍජු වෙනත් වේදම්. වක්‍ර පිරිවැයට නැත්නම් පොදුකාර්ය පිරිවැයට දාන්න වක්‍ර ද්‍රව්‍ය වක්‍ර ශ්‍රමයේ වක්‍ර වෙනත් වේදම්. ලියා ගන්න ඉක්මනට.
හරිද? දාගත්තද මේක නිෂ්පාදන පිරිවැය කොටස් දෙකයි ප්‍රාථමික පිරිවැය නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය ප්‍රාථමික පිරිවැය පුළුවන් නම් මේ ටික දාගන්නකෝ ඉඩ තියෙනවා ඍජු ද්‍රව්‍ය ඍජු ශ්‍රමය ඍජු වෙනත් පිරිවැය නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය ඉඩ තියෙනවා නම් දාගන්න කිව්වා වක්‍ර ද්‍රව්‍ය වක්‍ර ශ්‍රමය වක්‍ර වෙනත් පිරිවැය හරිද දාගත්තද මේ ටික right ඊට පස්සේ පහලින් තියෙනවා තරවත් දාලා මුළු නිෂ්පාදන පිරිවැය ප්‍රධාන කොටස් දෙකකට බෙදේ එනම් ප්‍රාථමික පිරිවැය දෙක පොදුකාර්ය පිරිවැය කියලා හරිද ඔන්න ප්‍රාථමික පිරිවැය ලියන්න ඒකට පාලින් රතු පෑනින් සමීකරණයක් සමානයි අයි ප්‍රාථමික පිරිවැය කියලා ලියන්න ඕනේ නෑනේ ඊට පාලින් සමානයි ඍජු ද්‍රව්‍ය පිරිවැය කියලාම ගන්න ඍජු ද්‍රව්‍ය පිරිවැය ධන ඍජු ශ්‍රම පිරිවැය ධන ඍජු වෙනත් පිරිවැය ඍජු ද්‍රව්‍ය පිරිවැය ධන ඍජු ශ්‍රම පිරිවැය ධන ඍජු වෙනත් පිරිවැය ලියන රතු පෑනේ සමීකරණේ ප්‍රාථමික පිරිවැය කියන මාතෘකාව යටතේ ප්‍රාථමික පිරිවැය කියන මාතෘකාව යටතේ ලියා ගන්න ඍජු ද්‍රව්‍ය පිරිවැය ධන ඍජු ශ්‍රම පිරිවැය ධන ඍජු වෙනත් පිරිවැය කියලා හරිද right පාලින් තියෙන නිෂ්පාදන ක්‍රියාවලියට කෙලින්ම සම්බන්ධ වූ පිරිවැය ප්‍රාථමික පිරිවැය වේ මං කිව්වා කෙලින්ම සම්බන්ධ වෙච්ච පිරිවැය ප්‍රාථමික පිරිවැය කියලා මේ උපකොටස් තුනකට බෙදේ කොටස් තුනකට බෙදෙනවා ඍජු ද්‍රව්‍ය පිරිවැය ඍජු ශ්‍රම පිරිවැය අනිකුත් ඍජු පිරිවැය ඍජු ද්‍රව්‍ය පිරිවැය බලන්න නෝට් එක නිෂ්පාදනයට කෙලින්ම සම්බන්ධ වූ අමුද්‍රව්‍ය වෙනුවෙන් දරන පිරිවැය ඍජු ද්‍රව්‍ය පිරිවැය ලෙස හැඳින්වේ නිෂ්පාදනයට කෙලින්ම සම්බන්ධ වන අමුද්‍රව්‍ය වෙනුවෙන් දරන පිරිවැය උදාහරණ ඇඳුම් මහනකොට ඒ රෙදි වලට යන වියදම නූල් වලට යන වියදම බොත්තම් වලට රේන්ද වලට යන වියදම ලී මේසයක් ලී පුටුවක් හදද්දී ඒකට යන දැව වලට ලී වලට යන වියදම මේ කෙලින්ම සම්බන්ධ වන පිරිවැය ටික මේ කියන්නේ හරිද එතකොට නිෂ්පාදනයට කෙලින්ම සම්බන්ධ වන අමුද්‍රව්‍ය වෙනුවෙන් දරන පිරිවැය මේ කියන්නේ ඍජු ද්‍රව්‍ය පිරිවැය ලෙස හැඳින්වේ මේවා අවසාන නිෂ්පාදිතයේ අත්‍යවශ්‍ය කොටසක් ලෙස අන්තර්ගත වේ මේවා මේ අවසාන නිෂ්පාදිතයේ අවසානට හදන නිෂ්පාදිතය නැත්නම් හදලා ඉවර වුණාම නිෂ්පාදිතය ඒකේ අත්‍යවශ්‍ය කොටසක් ලෙස අපි මේක අන්තර්ගත වෙනවා උදාහරණ ඇඟලුම් නිෂ්පාදනයේදී රෙදි නූල් බොත්තම් රේන්ද සඳහා වැය වන පිරිවැය හරිද රෙදි නූල් බොත්තම් රේන්ද සඳහා වැය වන පිරිවැය බේකරි නිෂ්පාදනයේදී පාම් පිටි ඊස්ට් පොල් තෙල් සඳහා වැය වන පිරිවැය බේකරි නිෂ්පාදනයේදී පාම් පිටි ඊස්ට් පොල් තෙල් සඳහා වැය වන පිරිවැය මේ මොනවද මේ ඍජු ද්‍රව්‍ය පිරිවැය වලට උදාහරණ මේ කියන්නේ ඍජු ශ්‍රම පිරිවැය නිෂ්පාදනයට කෙලින්ම සම්බන්ධ වන ශ්‍රමිකයන් වෙනුවෙන් දරන පිරිවැය ඍජු ශ්‍රම පිරිවැය ලෙස හැඳින්වේ මම ඔබට පැහැදිලි කළා ඍජු ශ්‍රමිකයන් නිෂ්පාදන ක්‍රියාවලියේ තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි මේ ඍජු ශ්‍රමිකයන් නිෂ්පාදන ක්‍රියාවලියේ තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනවාලු බලන්න ඔන්න තියෙනවා ඊළඟ පිටියේ උදාහරණ ඇඟලුම් නිෂ්පාදනයේදී මැෂින් ක්‍රියා කරවන්නම් රෙදි කපන්නම් ඇඳුම් අයන් කරන්නම් බොත්තම් අල්ලන්නම් වගේ බේකරි නිෂ්පාදනයේදී පාම් පුලුස්සන්නන් පිටි අනන්නම් වගේ අය හරිද right අනිකුත් ඍජු පිරිවැය ඍජු ද්‍රව්‍ය හෝ ඍජු ශ්‍රමය නොවන නමුත් නිෂ්පාදනයට කෙලින්ම සම්බන්ධ වන වෙනත් ඕනෑම පිරිවැයක් අනිකුත් ඍජු පිරිවැය ලෙස හැඳින්වේ උදාහරණ සපත්තු ඇසුරුම් කරන පෙට්ටි පුරස්කාර ගෙවීම් ලේබල් ටැක්ස් වගේ යන දේවල් ඔන්න පහලින් තියෙනවා ප්‍රාථමික පිරිවැය සමානයි ඔගොල්ලෝ අර ලියුප් එකම ඍජු ද්‍රව්‍ය පිරිවැය දන ඍජු ශ්‍රම පිරිවැය දන අනිකුත් ඍජු පිරිවැය පොදුකාර්ය පිරිවැය
නිස්පාදනයට කෙලින්ම සම්බන්ධ නොවන පිරිවැය පොදුකාර පිරිවැය ලෙසින් හැඳින්වේ. වක්‍ර ද්‍රව්‍ය, වක්‍ර ශ්‍රමය, වක්‍ර වෙනත් වියදම් වල එකතුව පොදුකාර පිරිවැය ලෙසින් හැඳින්වේ. උදාහරණ ඉදි කටු, යන්ත්‍ර වලට යොදන තෙල්, සුළු උපකරණ, සුපරීක්ෂණ වේතන, කළමනාකරණ වේතන වගේ දේවල් අපි ගන්නව මොනවද? පොදුකාර පිරිවැය විදියට. ඔතන පොදුකාර කියන මාතෘකාව ඉදිරියෙන් ලියා ගන්න ඇලේරි ගහලා ඒ වෙනුවෙන් පාවිච්චි කරන තවත් වචන තියෙනවා. පොදුකාර පිරිවැය කියනවා. හරිද? ඇලේරක් ගහලා ලියන්න. නිස්පාදන පොදුකාර පිරිවැය කියනවා. පොදුකාර පිරිවැය ඇලේරා නිස්පාදන පොදුකාර පිරිවැය. නිස්පාදන පොදුකාර පිරිවැය. නිස්පාදන පොදුකාර පිරිවැය. නිස්පාදන පොදුකාර පිරිවැය. තව එකක් ලියන්න ඇලේරක් ගහලා. කම්හල් පොදුකාර පිරිවැය. කම්හල් පොදුකාර පිරිවැය. කම්හල් පොදුකාර පිරිවැය. කම්හල් පොදුකාර පිරිවැය. කම්මල් පොදුකාර පිරිවැය. දැන් පොදුකාර පිරිවැය කියන්න පුළුවන්, නිස්පාදන පොදුකාර පිරිවැය කියන්න පුළුවන්, කම්මල් පොදුකාර පිරිවැය කියලා කියන්න පුළුවන්. ඔන්න පහලින් තියෙනවා නිස්පාදන පිරිවැය ප්‍රකාශනයක ආකෘතිය. කොහමද හදන්නේ? උඩින්ම ලියනවා ව්‍යාපාරේ නම. ජයසංකගේ ව්‍යාපාරේ 2020 12/31 අවසන් වර්ෂය සඳහා නිස්පාදන පිරිවැය ප්‍රකාශනය. ආරම්භක අමුද්‍රව්‍ය තොගය කියන්නේ කඩේ තිබ්බ නැත්නම් නිස්පාදනාගාරේ තිබ්බ ආරම්භක බඩු ටික. අමුද්‍රව්‍ය ගැනුම් කියන්නේ අලුතෙන් ගෙන ආපු අමුද්‍රව්‍ය නිස්පාදනාගාරයට. ගෙනීමට වැයවන වියදම් කියන්නේ ඒව ගේන්න ගියපු වියදම. එකතු කරලා එන එකතුවෙන් අඩු කරනවා අමුද්‍රව්‍ය ආපසු යවු. නිස්පාදනාගාරේ පා කියලා ආපසු යවපුවා. අමුද්‍රව්‍ය හානි වීම ඒව අඩු කරනවා. අඩු කරලා එන උත්තරෙන් අවසාන අමුද්‍රව්‍ය තොගයත් අඩු කරනවා. ඒ කියන්නේ නිස්පාදනයට භාවිතා නොකළ අවසානයේ ඉතිරි වෙච්ච අමුද්‍රව්‍ය තියෙන්න පුළුවන් ඒවත් අඩු කරනවා. අඩු කළාම උත්තරයක් එනවා. ඒකට අපි ලියනවා මොකද? පරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැය. දරුවනේ පරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැය කියලා කියන්නේ අපි නිස්පාදන කටයුතු වෙනුවෙන් භාවිතා කරන ලද පිරිවැයට අපි කියන මොනවද? පරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැය කියලා. පරිභෝජනය කරපු ද්‍රව්‍ය පිරිවැය. ඒකට එකතු කරනවා ඍජු නිස්පාදන වැටු. ඒ කියන්නේ ඍජු ශ්‍රමය. ඔය පරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැය කියලා කියන්නේ මේ ඍජු ද්‍රව්‍ය පිරිවැය කියන්නේ. පරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැය කියලා එන උත්තරේ ඍජු ද්‍රව්‍ය පිරිවැය කියන්නේ. ඊට පස්සේ ඍජු ශ්‍රමය තමයි ඊට යටින් ලියලා තියෙන්නේ මොකද්ද? ඍජු නිස්පාදන වැටු. ඒ ඍජු ශ්‍රමය. අනිකත් ඍජු පිරිවැය කියන්නේ ඍජු වෙනත් පිරිවැය කියන එක. පුරස්කාරයක් තියෙනවනම් පුරස්කාරය. තව මොනවා හරි ඍජු වියදම් තියෙනවනම් ඒවත් ලියලා. පරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැයට ඍජු ශ්‍රම පිරිවැය ඍජු වෙනත් පිරිවැය දෙක එකතු කරනවා. එකතු කරලා ගන්නවා මොකක්ද උත්තරේ? ප්‍රාථමික පිරිවැය කියන්නේ මොකක්ද? ප්‍රාථමික පිරිවැය කියන්නේ මොකක්ද? ඊට පස්සේ ප්‍රාථමික පිරිවැයට පහලින් එකතු කරලා දෙනවා කම්මල් පොදුකාර පිරිවැය නැත්නම් පොදුකාර පිරිවැය. එහෙමත් නැත්නම් නිස්පාදන පොදුකාර පිරිවැය. ඒකට තියෙනවා ඉන්ධන පරිභෝජනය, විදුලි ගාස්තු, පවිත්‍ර කරන්නන්ගේ වැටුප, සුපරීක්ෂණ වේතන, සුළු උපකරණ පරිභෝජනය, ෂේවීම්, කම්මලේ යන ඕනෑම පොදු වියදම. කම්මලේ කියලා තියෙන කම්මලේ කියලා වචනෙන් දීලා තියෙන ඕනෑම වියදමක් අපි ලියනවා එතන. මොකේද? පොදුකාර වියදම. හැබැයි පොදුකාර වියදම යටතේ ලියනකොට වක්‍ර ද්‍රව්‍ය, වක්‍ර ශ්‍රමය, වක්‍ර වෙනත් කියලා වර්ග කරන්න ඕනේ නැහැ. පොදුකාර වියදම් ලියනකොට වක්‍ර ද්‍රව්‍ය, වක්‍ර ශ්‍රමය, වක්‍ර වෙනත් කියලා වර්ග කරන්න ඕනේ නැහැ. ඔක්කොම එක ගොඩේ ලියලා දාන්න ප්‍රශ්නයක් නැහැ. ඒන එකතුවට අපි කියනවා මේ කම්මලේ යන ඕනෑම පොදු වියදමක් කියලා ඊට යටින් එකතුවක් අරන් තියනව නේද? දෙවෙනි පේලි ඊට යට එකතුවක් තියෙන්නේ. ඒ කියන්නේ මුල නොනිමිතෝගේ ධන කියන එක උඩින් තියනවනේ එකතුවක්. ඒකෙලින් හිස් තීරුව තියනවනේ. ආයෙක ලියන්න රතු පෑණි. නැත්නම් ඔයා ලියන්න. නොනිමි ගැළපීමට පෙර නිස්පාදන පිරිවැය. මේක ඇතුළේම ලියන්න ඉඩ මදි වේවි. ඒ නිසා පිටුවේ මේ කෙළවරේ ඉඳන්වත් ලියන්න. මේ වගුව ඇතුලේ ලියන්න ඉඩ මදි වේවි. පිටුවේ මේ කෙළවරේ ඉඳන්වත් ලියන්න. නොනිමි ගැළපීමට පෙර නිස්පාදන පිරිවැය. නොනිමි ගැළපීමට පෙර නිස්පාදන පිරිවැය. නොනිමි ගැළපීමට පෙර නිස්පාදන පිරිවැය.
නොනිමි ගැලපීමට පෙර නිස්පාදන පිරිවැය. හරිද? ඒකට එකතු කරලා තියෙනවා මොනවද? මුල නොනිමි. මුල නොනිමි කියන්නේ ආරම්භක නොනිමි. ආරම්භක නොනිමි කියන්නේ. හරිද? අඩු කරලා තියෙනවා මොකද්ද? අවසාන නොනිමි කියන එක. මොකද අඩු කරලා තියෙන්නේ? අවසාන නොනිමි කියන එක. මුල නොනිමි එකතු කරලා අවසාන නොනිමි අඩු කරලා තියෙනවා. ඊට පස්සේ උත්තරයක් අරන් තියෙනවා මුළු නිස්පාදන පිරිවැය කියලා. ඒ මුළු නිස්පාදන පිරිවැය කියන එකට ඉස්සරහින් ලියන්න. මුළු නිස්පාදන පිරිවැය කියන එකට ඉස්සරහින් ලියන්න. මුළු නිස්පාදන පිරිවැය කියන එකට ඉස්සරහින් ලියන්න. නොනිමි ගලපන ලද නිස්පාදන පිරිවැය. නොනිමි ගලපන ලද නිස්පාදන පිරිවැය. මේ දවස්වල වැස්ස පුතේ සිග්නල් අඩුයි. මටත් සමහර වෙලාවට සිග්නල් වැඩි වෙනවා, සමහර වෙලාවට මටත් සිග්නල් අඩු වෙනවා. කරන්න දෙයක් නැහැ. නොනිමි ගලපන ලද නිස්පාදන පිරිවැය. හරිද? ඒතර උත්තර දෙකක් ආවෙත්. මොකද්ද? නොනිමි ගැලපීමට පෙර නිස්පාදන පිරිවැය, අනිත් එක නොනිමි ගලපන ලද නිස්පාදන පිරිවැය කියලා. නිස්පාදන පිරිවැය කොටස් දෙකක් අපි දැක්කා. මම නොනිමි කතාව කියලා දෙන්නත් ඕනේ. නොනිමි කතාව මම අද කියලා දෙන්නේ නෑ. නොනිමි කතාව මම හෙට කියලා දෙන්නේ. හරිද? ඒ නිසා අපි දැන් කතා කරන්න යනවා පළවෙනි ගාන. පළවෙනි ගාන ගෙදරින් හදන්න කිව්වා මංගල ගාන. හැමෝම මංගල ගාන හදන්න නැති නේද? right. බලමු. පළවෙනි ගාන. හා පුරා කියලා තුන්වෙනි පිටුවේ තියෙනවා පළවෙනි ගාන. පහත සඳහන් තොරතුරු 2019 12:30ක දිනින් අවසන් වර්ෂය සඳහා නිෂ්පාදන සමාගමකට අදාළ වේ. ඉතින් පළවෙනි ගාන නිසා හදනකොට ලියන්න ව්‍යාපාරික නමක් එපැයිනේ. ව්‍යාපාරේ නම ලියන්න. හර්ෂණ ප්‍රදීප්ගේ ව්‍යාපාරේ. හර්ෂණ ප්‍රදීප්ගේ ව්‍යාපාරේ මට මතක් වුණ නමක් මං ගත්තේ උදේ. හර්ෂණ ප්‍රදීප්ගේ ව්‍යාපාරේ 2019 12:31 අවසන් වර්ෂය සඳහා අවසන් වර්ෂය සඳහා නිෂ්පාදන පිරිවැය ප්‍රකාශනය. නිෂ්පාදන පිරිවැය ප්‍රකාශනය. හරිද? සාමාන්‍ය මං තීරු 3කට හදනවා ඔය ගාන. එතකොට චුට්ටක් පැහැදිලි නිසා. හරිද? ටියුට් නැති අය ටියුට් ඉක්මනට ගෙන්න ගන්න. දැන් මේ මාසේ 5 වෙනිදාගෙන් පස්සේ කියන්නේ 5 වෙනිදාට පෙර සමහර අය මුදල් ගෙවලා මේ මාසේ 5 වෙනිදාගෙන් පස්සේ තමයි අපිට ස්ලිප් වෙවලා තිබ්බේ විස්තර ලිපිනත් එක්ක ඒගොල්ලන්ට නිබන්ධන තැපෑලට දානවා හෙට දාන්නේ. එතකොට මේ ඒගොල්ලන්ට මේ සතිය අවසන් වෙනකොට ලැබෙනවා. එතකොට දැන් මේ මාසේ තව සති දෙකක් විතර යනකොට නිෂ්පාදන පිරිවැය ප්‍රකාශන පාඩම අවසන් වෙනවා. ඒ කියන්නේ මේ මාසේ 23 වෙනිදා වගේ වෙනකොට ආරම්භ කරන අලුත් පාඩම සාමාන්‍ය පරිදි පන්ති ආයතනය තුල පටන් ගන්න පුළුවන් වුණොත් ආයතන නිබන්ධන ගන්න පුළුවන් වේවි. ඒක හරියට විශ්වාස කරන්න බෑ. කෙසේ හෝ 23 වෙනිදාට පෙර නිබන්ධන ටික අරන් ලෑස්ති කරගන්න 23 වෙනිදා ඉඳන් 8 වෙනි පාඩම උගන්වන්න. හරිද? ඒක කලින් කියන්න ඕනේ. 23 වෙනිදා ඉඳන් 8 වෙනි පාඩම උගන්වන නිසා ඒ නිබන්ධන අරගෙන ලෑස්ති කරගන්න 23 වෙනිදා ඉඳන් 8 වෙනි පාඩම ඉගෙන ගන්න ඕන නිසා. හරිද? අනේ වැඩ ටික ලෑස්ති කරගන්න. right. මම එනවා පළවෙනි ගාන මේක හදන්න.
ඍජු ද්‍රව්‍ය ඒකට තේනවා ආරම්භක අමු ද්‍රව්‍ය ශ්‍රමය ඒ ශ්‍රමය නෙමෙයි ගැනුම් උදේ ගැනුම් එකතු කරන්න තියෙනවා නම් තමයි එකතු කරලා අඩු කරන්න ඉඩ තියන්න අවසානට අඩු කරන්න අවසාන අමු ද්‍රව්‍ය ඒ අවසාන අමු ද්‍රව්‍ය අඩු කළාම එන්නේ පරිභෝජනය කළ අමු ද්‍රව්‍ය පිරිවැය පරිභෝජනය කළ අමු ද්‍රව්‍ය පිරිවැය කියලා මෙතෙන් තේනවා. ඒකට ඍජු ශ්‍රමය සහ ඍජු වෙනත් වියදම් එකතු කරන්න ඉඩ තියන්න. එකතු කළාම මේ පැත්තේ ගන්න පුළුවන් ප්‍රාථමික පිරිවැය. ඊට පස්සේ මම එනවා ඉතුරු ටිකට මේ පැත්තට. ප්‍රාථමික පිරිවැයෙන් පස්සේ ඉන්නේ ධන නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය. ඒකට නිෂ්පාදන පිරිවැය ටික ඔක්කොම නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය ලිව්වට පස්සේ අපිට අවසානට ගලපන්න වේවි ආරම්භක නොනිමි එකතු කරනවා ආරම්භක නොනිමි අඩු කරනවා අවසාන නොනිමි. හරිද? මම නිකන් ආකෘතියක් හදාගත්තේ. right. දැන් මේ ගාන හැමෝම හදලා ඇති. හදලා නැති අය ආකෘති දාගන්න. වාරියපොළ 22 ළමයි ටියුට් නැති වාරියපොළ 22 ළමයි ඉන්නවා නම් වාරියපොළ 22 ටියුට් නැති ළමයි ඉන්නවා නම් නිෂ්පාදන පිරිවෙල ප්‍රකාශන අද පන්ති ඉවර වෙච්ච ගමන් දාන්න WhatsApp message එකක්. ඒගොල්ලන්ට නිබන්ධන නැත්තේ කියලා බලන්න ඕනේ. වාරියපොළ ළමයි නිබන්ධන නැති අය අනිවාර්ය message එකක් දාන්න. ඒ වගේම මේ වාරිපොළ ළමයිට හෙට නොවැම්බර් මාසෙට දාලා නිබන්ධනය ගන්න පුළුවන් ආයතනේ. හෙට දිනේ විතරයි ගන්න පුළුවන්. මම WhatsApp message එකක් දාලා තිබ්බා ඊයේද කොහොමද මම දැම්ම message එක. හෙට දිනේදී නිබන්ධන ගන්න පුළුවන්. හෙට උදේ 8 ඉඳන් හවස 4 වෙනකන් නිබන්ධන ගන්න පුළුවන්. හෙට ආයතනෙට ගිහලා නිබන්ධන ගන්න. අරගෙන මේ වැඩ ටිකත් කරගන්න. අනුරාධපුර ළමයිට මේ මාසේ අවසාන දවස් වෙනකොට නිබන්ධනය ගන්න පුළුවන් නොවැම්බර් මාසෙට දාලා නිබන්ධනේ. ඒ නිබන්ධන ගන්න මම ඒ දවස් දැනුම් දෙන්නම්. කුරුණෑගල ළමයිටත් නිබන්ධන ගන්න පුළුවන් මේ මාසෙට අදාළ නිබන්ධනේ 23ට පෙර නිබන්ධන ගන්න කුරුණෑගල ළමයිට. කුරුණෑගල ළමයිට ආයතනයේ විවෘත වුණොත් ආයතනයේ පන්ති පැවතුනොත් 16න් පස්සේ පැහැදිලිව අහගන්න මේ කියන එක. අනුරාධපුර ළමයිට කොහොමවත් ආයතනයට ඇවිල්ලා නිබන්ධනය ගන්න වෙනවා. අනුරාධපුර ළමයිට මේ මාසේ 15 වෙනි වගේ පස්සේ ඉඳන් ඒ නිබන්ධනය ගන්න පුළුවන් වෙයි. මම ඒක හරියටම අනුරාධපුර ළමයිට දිනේ දෙනවා. වාරිපොළ ළමයිට දැන් නිබන්ධනය ගන්න පුළුවන්. හෙට නිබන්ධනය ගන්න පුළුවන් වාරිපොළ ළමයිට හෙට දවසේදී. අනුරාධපුරයට ඉදිරියේදී දිනයක් දෙන්නම්. ඒ දිනේදී ගන්න පුළුවන්. ආයතනෙට තාම නිබන්ධනය අවල නැහැ. කුරුණෑගල ළමයිට දැන් නිබන්ධන ගන්න පුළුවන්. හැබැයි මේ මාසේ 23ට පෙර නිබන්ධනය අරන් ඉවර කරගන්න 23 වෙනිදා ඉඳන් අපි නිබන්ධනයේ වැඩ ටික පටන් ගන්නවා. හරිද? ඒකත් ඔන්න අමතක වෙන්න නිසා කිව්වා. රයිට්. අපි නෝ මේ ගාන හදාන්නේ මේකේ 2019 එකයි එකට තොග තියෙනවා. අමුද්‍රව්‍ය තොගේ 12000. මම දහස් සංඛ්‍යාව වලින් හදන්නේ ඒ නිසා 12 විතරයි ලියන්නේ. නොන්විද්‍රව්‍ය තොග කියන්නේ ආරම්භක තොගය. මම ඒකේ 9යි ලියන්නේ. 9000. අමුද්‍රව්‍ය ගැනුම් 50000 වෙනුවට 50 ලියනවා. ගැනුම් 50. නිෂ්පාදන වැටුප් පරිභෝජනය කළ අමුද්‍රව්‍ය පිරිවැයට යටින් ලියනවා. නිෂ්පාදන වැටුප් රුපියල් 8000 පළවෙනි තීරුව. කර්මාන්ත ශාලා වේතන නිෂ්පාදන පොදුකාරී වියදම් වල ලියනවා. කර්මාන්ත ශාලා වේතන කියලා මම කෙටියෙන් ලිව්වේ කා වේතන කියලා. රුපියල් 6000යි පළවෙනි තීරුව. යන්ත්‍රසය ඒකත් ලියනවා 3200යි. තීරු ගාස්තු ගැනුම් වලට එකතු වෙන්න ඕනේ
තීරු ගාස්තු ගේන්න ගියපු වියදම. තීරු ගාස්තු රුපියල් 2000. ආපසු යවුම් අඩු වෙන්න ඕනේ. පාලින් අඩු කරනවා ආපසු යවුම් රුපියල් 4000යි. කර්මාන්තශාලා කුලියා වරිපනම් රුපියල් 2500යි. කර්මාන්තශාලා දුරකථන වියදම් රුපියල් 1800යි. කර්මාන්තශාලා නඩත්තු වියදම් රුපියල් 4500යි. දැන් තියෙන ටික ලිව්වා. හරිද? සමහර ළමයි බෝඩ් එක පැහැදිලි මදි කියනවා. සමහර විට මගේ සිග්නල් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. සමහර විට ළමයිගේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන් තාක්ෂණික. කෙසේ හෝ පේන විදියට වැඩේ කරගන්න. දැන් වියදම් ටික වර්ගීකරණය කරගන්න පුළුවන් වෙන්න ඕනේ. ඊට පස්සේ අවසාන තොග තියෙන අවසාන අමුද්‍රව්‍ය තොගේ 8000යි මෙතන. ඒ වගේම අවසාන නොනිමි තොගේ 5000යි. ඔච්චරයි ගන්න. ඔය පළවෙනි ගන්න. දැන් මේකේ එකතු කරනකොට පළවෙනි පේලිය එකතු කරලා ඒක දෙවෙනි එකට දාන්න. දෙවෙනි එක එකතු කරලා තුන්වෙනි එකට දාන්න. මේකකින් එක් කරන්න. දැන් පළවෙනි එකේ 50ට දෙක එකතු කරලා 52යි. හතරක් අඩු වුණාම 48යි. ප්‍රාථමික පිරිවැයේ තියෙන මෙතන 8යි. 12යි 48යි එකතු කරන්න. 60න් 8ක් අඩු වුණාම 52යි. 52යි 8යි එකතු කළාම එනවා ප්‍රාථමික පිරිවැය 60යි. ප්‍රාථමික පිරිවැය 60යි. නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය එනවා පොදු කාර්ය පිරිවැය 18යි. 60යි 18යි කියන්නේ නොනිමි ගැලපීමට පෙර නිෂ්පාදන පිරිවැය එනවා 78ක්. ඒකට නොනිමි ගැලපෙන්න ඕනේ 4ක් එකතු වෙන්න ඕනේ. එතකොට එනවා නොනිමි ගලපන ලද නිෂ්පාදන පිරිවැය 82යි. බලන්න ඕකද උත්තරේ කියලා. නොනිමි ගලපන ලද නිෂ්පාදන පිරිවැය 82000යි. හරි ඔතනින් නතර කරනවා. නතර කරන්නේ වෙන ප්‍රශ්නයක් නිසා නෙමෙයි. මේ සිග්නල් මදි නිසා. හැටි ත්‍රුටි කරමු. ගණන් ටික හදන්න ගෙදරින්. ප්‍රශ්නයක් අහනවා කොහොමද නොනිමි ගලපුවේ කියලා. නොනිමි ගලපන විදිය තාම කියලා දීලා නැහැ. මම කිව්වා නොනිමි කතාව කියනවා මං හෙට කියලා. නොනිමි කතාව මං හෙට කියන්නේ. ඒ කතාවත් හෙට අවසානට කියන්නේ. මොකද ඊට කලින් ගණන් ටිකක් හදන්න ඕනේ. ගණන් හදලා තමයි නොනිමි කතාව කියන්නේ. දැනට පුරුදු වෙන්න ආරම්භක නොනිමි එකතු කරන්න, අවසාන නොනිමි අඩු කරන්න. නිෂ්පාදන පිරිවැය අරගෙන ඒකට ආරම්භක නොනිමි කියන වටිනාකම එකතු කරන්න.
ඊට පස්සේ අවසාන නොනිමි කියන එක අඩු කරන්න. ඉතින් මම කළේ 78ට 9 එකතු කරන්නේ නැතුව 9 වෙනම ලියලා අඩු කරන 5 වෙනම ලියලා 9න් 5ක් අඩු කරලා ඉතුරු වන ධන 4 කියන උත්තරේ 9 5ක් අඩු කරපුවම ධන 4නේ. ධන 4 කියන එක 78ට එකතු කළා. ඉතින් වෙනමවා ඕනනම් 78ට 9ක් එකතු කරන්න. 78ට 9ක් එකතු කරපුවම 87යි. 87න් 5ක් අඩු කරන්න. එතකොට එන්නේ 82යි. ඒ කොහොම කළත් එන්නේ එකම උත්තරේ. නොනිමිය ගලපන විදිය අහන්න එපා. ඒක හෙට කතා කරමු. දැනට ආරම්භක නොනිමිය එකතු කරලා අවසාන නොනිමිය අඩු කරනවා කියලා මතක තියාගන්න. අනිවාර්යෙන් හෙට පන්තියට එද්දී දෙවෙනි ගාන, තුන්වෙනි ගාන, දෙවෙනි ගාන, තුන්වෙනි ගාන, හතරවෙනි ගාන. හතරවෙනි ගාන අනිවාර්යෙන්ම හදාගෙන ඉන්න ඕන පන්තියට එද්දී හතරවෙනි ගානට එනකන් හදන්නම ඕනේ. හරිද? අනිවාර්යෙන්ම හදාගෙන ඉන්න ඕනේ. හරිද? රයිට්. එතකොට මම මේ හදපු ගානේ ෆොටෝ එකක් මම WhatsApp දාන්නම්. එතකොට හැමෝටම අඩුපාඩුව දාගන්න පුළුවන්. රෙකෝඩින් එක දෙන්න කොහමත් රෙකෝඩින් එක දෙනකොට කොහමත් පැය දෙක තුනක් යනවා රෙකෝඩින් එක දෙන්න. ඒ නිසා එතකම් WhatsApp එකට දාන්න මේ ෆොටෝ එක. එතකොට හැමෝටම ගණන් ටික දාගන්න පුළුවන්. රයිට්. එහෙනම් ඔතනින් අතර කරමු. හැමෝම පරිස්සමට ඉන්න. අයිබෝවන් සර්ණයි.